ඔන්න නැහැ නේ. ඔව් ඒක තමයි. හොඳයි මේකේ සවුන්ඩ් ඔන් කරන එක වැරදිලා තිබිලා තියෙන්නේ. දැන් ඇහෙනවා ඇති. දැන් ඇහෙනවද කියලා දාන්නකො බලන්න. ඉස්සරලා ඇහෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේක වෙනස් කරද්දි පොඩ්ඩක් ටච් වෙන්න ඇති. බලන්නකො ඇහෙනවා නම් ඕකේ එකක් දෙන්නකො. රයිට් හරි. එහෙනම් අසමෝහිත සංඛ්‍යාත වර්ග පුතේ පටන් ගන්න යන්නේ මෙන්න මේ වගේ. දත්ත සමූහයක් කියනකොට අපිට පුළුවන් මෙන්න මේ දත්ත මේ වගේ වගුවක් හැදුවා. අපි 6 ශ්‍රේණියේදී හැදුවේ. කොහොමද හැදුවේ? 2 ඒවා එකයි, ආය 3 ඒවා එකයි, ආය 1 ඒවා එකයි, ආය 2 ඒවා එකයි මේ විදිහට. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පහක් සම්පූර්ණ වෙනකොට ওই විදිහට. පහක් සම්පූර්ණ වෙනකොට ওই විදිහට. දැන් මෙතනින් දැක්වෙන මුළු ප්‍රමාණය 12යි. පැහැදිලිද? ඒතකොට මේ ප්‍රකරණ තීරය අනුව කී පාරක්ද තියෙන්නේ කියලා මෙතනින් දාගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මාතෘකාව ලියන්න අසමූහිත සංඛ්‍යාත වර්ගුව කියලා. අසමූහිත සංඛ්‍යාත වර්ගුව. ඒකලා මේ සංඛ්‍යා ටික මගේ එක්කම ලියා ගන්න. මේ ලොකු වෙලාවක් ගන්න ඕනේ නැහැ. පොඩි පාත් ඉගෙන ගත්තේ මම කියන්නම් 2 3 1 2 1 ඊළඟ පේලියෙන් 3 2 2 2 1 ඊළඟ පේලියෙන් 0 3 2 2 1 හොඳයි මේ තීර ටික සම්පූර්ණ කරගෙන ටක් ගාලා හදන්නකෝ වගුව මේ තීරයට ගන්න ආය ගන්න ඒ කියන්නේ දත්ත රැස් කරන ලැබෙන සංඛ්‍යාවට අපි ආය ගන්න කියනවා මේ තීරයේ ප්‍රගණන ලකුණ ඒ අනුව යම් ආය ගන්නක් නැවත නැවත ඉඳලා තියෙන වාර ගණන මේ තීරයෙන් ගන්න පුළුවන් ඒකට අපි කියන්නේ සංඛ්‍යාතය කියලා සංඛ්‍යාතයට f කියන සංකේතය ගන්න හොඳයි දැන් ඉවර ඇති බලමු එකේවා එකයි තුනේවා එකයි දෙකේවා එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි එකේවා එකයි බිංදුවේවා එකයි තුනේවා එකයි දෙකේවා එකයි දෙකයි එකේවා එකයි දැන් ඔක්කොම බිංදුව නැවත නැවත එකපාරයි තිබෙන්නේ එක නැවත නැවත හතර පාරයි දෙක නැවත නැවත හත් පාරයි තුන නැවත නැවත තුන් පාරයි 7යි 3යි 10යි 14යි 15යි සංඛ්‍යා ගාන ආපහු මෙතෙන්ට එන්න ඕනේ. මෙතන සංඛ්‍යා 15ක් තිබ්බනම් මේකෙත් සංඛ්‍යා 15ම එන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ විදිහට අසමූහිත සංඛ්‍යාත වර්ග පිළියෙල කරන්න 6 වසර ඉගෙන ගත්තේ. එතකොට අසමූහිත සංඛ්‍යාත වර්ග පිළියෙල කරලා මේ මැද එක නැතුව තමයි අපිට දෙන්නේ අනිත් අතර තීරයට දෙන්නේ. එතකොට මෙතනදී දත්ත රැස් කරනකොට ලැබෙන සංඛ්‍යාවට අය ගණන කියනවා. ජම්ම සංඛ්‍යාවක් නැවත නැවත ඉඳලා තියෙන වාර ගණනට සංඛ්‍යාතය කියනවා. ඒත් එක්ක මතක නම් 8 වසරේ ඉගෙන ගත්ත මාතය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද මාතය කියන්නේ? මේ සංඛ්‍යා ගොඩේ වැඩිම වාර ගණනක් එදිලා තියෙන සංඛ්‍යාව. මෙතනින් හොයාගන්න ලේසි. සංඛ්‍යාව කීයද 7යි. එහෙනම් මේකේ මාතය 7යි. ඊළාට පින්වලින් ලිව්වොත් මැදරෙන සංඛ්‍යාවට මධ්‍යස්ථය කිව්වා. මතකද? right. එතකොට එහෙනම් ඒ ටික අපි ලියානිමු. යටින් මේ විදිහට අංක 1 ලියන්නකො ආය ගණන. ආය ගණන ආය ගණන බලන්න ගන්නේ හරි
දැන් අය ගණන පොඩි සටහනක් ලියා ගන්න මෙහෙම. දත්ත රැස් කිරීමේදී ලැබෙන සංඛ්‍යා දත්ත රැස් කිරීමේදී ලැබෙන සංඛ්‍යා අය ගණන ලෙස හැඳින්වේ. අය ගණන ලෙස හැඳින්වේ. අය ගණන ලෙස හැඳින්වේ. ඊළඟ ලියන්න සංඛ්‍යාතය සංඛ්‍යාතයට ගන්න සංකේතය F. සංඛ්‍යාතයට ගන්න සංකේතය F. යන්න යම් සංඛ්‍යාවක් නැවත නැවත යෙදී ඇති වාර ගණන සංඛ්‍යාතය ලෙස හැඳින්වේ. වාර ගණන සංඛ්‍යාතය ලෙස හැඳින්වේ. හොඳයි ඊළඟ ලියන්න මාතය. ටිකක් ඉක්මන් කරන්නේ අදම මේ පාඩම ඉවර කරන්න ඕනේ. මාතය මොඩල් කියලා කියන්නේ මාතයට සංඛ්‍යා සමූහයක ලියාගන්න සංඛ්‍යා සමූහයක වැඩිම වාර ගණනක් යෙදී ඇති සංඛ්‍යාව මාතය ලෙස හැඳින්වේ. උදාහරණයක ඉහත සංඛ්‍යා සමූහයේ මාතය සමානයි වැඩියෙන්ම තිබ්බ දෙකේම. එහෙනම් මාතය දෙකයි. බලමු ඊළඟට 8 7 4 x 7 5 7 4 යන සංඛ්‍යා සමූහයේ මාතය 4 නම් x අගය සොයන්න. x අගය කීයද? ඔව් කල්පනා කරන් බලන්න. මාතය 4 උනේ. පොඩ්ඩක් ඉන්න මේකේ මෙතන ඉලක්ක වෙනස් කරන්න 6. මාතය 4 උනේ. දැන් බලන්න මෙතෙන්ට 6 දාගන්නකො නැත්නම් උත්තරයක් දාන්න බැරුව යනවා. මේකේ තියෙනවා 4ේවත් දෙකක් තියෙනවා 7ේවත් දෙකක් තියෙනවා. වැඩිම වාර ගානක් 4ෙන්ද නම් අනිවාර්යයෙන් x ගැලපෙන අගේ කීයද? 4 වෙන්න ඕනේ.
පැහැදිලිද? නැත්තම් වැඩි වාර ගානක් ඉන්නේ නැහැ. එන x සමානයි 4යි. හොඳයි. ඊළඟට මධ්‍යස්ථය අපි කියනවා මීඩියන් කියලා. හරි. බලන්න පැහැදිලි කරන්නම් මේ වගේ 8 4 7 10 13 8 4 5 10 13 17 12 බලන්න මේ සංඛ්‍යා තියෙනවා මෙතන සංඛ්‍යා 7ක්. මේ සංඛ්‍යා 7 මධ්‍යස්ථය මොකක්ද අපි අඳුරගත්තේ 8 වසරේ. මධ්‍යස්ථය කියන්නේ මේ සංඛ්‍යා ටිකේ මැදි පිහිටන එක. හැබැයි මේ දැක්ක ගමන් මැද එක ගන්න බෑ. මොනවා කරන්න ඕනේ? ආරෝහණකෝ අවරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. ඉතින් මේ සංඛ්‍යා සමූහයේ කුඩාම එක තෝරගන්න ඕනේ ඉස්සරෝම 4. ඊළඟට කීයද? 5. ඊළඟට 8. ඊළඟට 10. ඊට පස්සේ 12 13 17 අන්න පිළිවෙලින් හදාගත්ත සංඛ්‍යා ව්‍යාප්තිය. එතකොට මැදට එන එක තමයි අපි කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය කියන්නේ. එහෙනම් මේ සංඛ්‍යා සමූහයේ මධ්‍යස්ථය එන්නේ 10. අර නිකම්ම තියෙනකොටත් හැබැයි ඒක තියෙන 10 නේ. right. ඊළඟට අපි ගත්තොත් මේකේම 8 7 3 9 12 මේකේ මධ්‍යස්ථය නම් 3 ලිව්වා ඊළඟට 7 ඊළඟට 8 ඊළඟට 9 ඊළඟට 12 දැන් ගාම මධ්‍යස්ථය කීයද 8යි මධ්‍යස්ථය 8යි තව එකක් අපි බැලුවොත් 4 6 7 10 12 13 බලන්න දැන් සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියුවොත් එහෙම 4 ගාවට 6 ගාවට 7 10 තියෙන්නේ ආරෝහණ පිළිවෙලට නේ මම වෙනස් කරලා දෙන්නම් මෙතෙන්ද 12 මෙතෙන්ද 10 දෙන්නම් නැත්නම් හදන්න දෙයක් නැති වෙනවා 10 12 13 දැන් සංඛ්‍යා ඔත්තේ ගානක් තියෙනවා නම් දෙපැත්තට සමාන ප්‍රමාණ ඇතැරිලා මැදට එකක් එනවා සංඛ්‍යා මෙතන තියෙන ඉරට්ටේ ගානක් 1 2 3 4 5 6යි 6ක් ආවම මැදට එකක් එන්නේ නැහැ. එතකොට අපි කරේ මොකද්ද? මේ දෙකම මැද කියලා සලකලා මධ්‍යස්ථය හෙව්වේ. කොහොමද මධ්‍යස්ථය හෙව්වේ? 7යි 10යි එකතු කරලා දෙකෙන් බෙදෙනවා. මේ දෙකම මැද කියලා හිතන්න. ඒ අනුව 17 දෙකෙන් බෙදෙනවා. 14 දෙවරක් 8.5. දෙවරක් 16 ඉතින් එකයි. මෙන්න මධ්‍යස්ථය. හොඳයි. මාතෘකාව ලියා ගන්න මධ්‍යස්ථය කියලා ලිව්වා. ලියන්න මාතෘකාව මධ්‍යස්ථය. මධ්‍යස්ථය ආරෝහණ පටිපාටියෙන් දැක්වෙන ආරෝහණ පටිපාටියෙන් දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක නැත්නම් සංඛ්‍යා සමූහයක මැදින් පිහිටි අය ගණන ආරෝහණ පටිපාටියෙන් දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක මැදින් පිහිටි අය ගණන මධ්‍යස්ථය ලෙස හැඳින්වේ.
මැදින් පිහිටි අය ගන්න මධ්‍යස්ථයේ ලෙස හැඳින්වේ. හොඳයි මේ තුනම ලියා ගන්නකො. හොඳයි ලියා ඉවර ඇති. ඔයාලා තනි එකක් කරන්න. හරි බලන්න පිළිවෙලින් ලියද්දී පැටලෙනවා නම් කුඩාම එක පෙරකින් කපලා ගන්න 7 2 ඊළඟට 4 ඊළඟට 6 ඊළඟට 7 ඒවා දෙකක් තියෙනවා ඊළඟට 8 ඒවා එකක් තියෙනවා 10 ඒවා තුනක් තියෙනවා 1යි 2යි 3යි 10 10 10 12 15 තිබ්බ සංඛ්‍යා ගානම තියෙනවා 3යි 6යි 9 10 11යි සංඛ්‍යා 11ක් ආවම පුතේ මෙහෙමයි සංඛ්‍යා ඔත්තේ ගානක් තියෙන කොහොමද මැද එක හොයාගන්න පුළුවන් දෙපැත්තට පහ පහ ගිහිල්ලා මැද එක මේක හොයාගන්න සංඛ්‍යා වැල දිගයි නම් ගොඩාක් දිගයි නම් සංඛ්‍යා 23ක් වගේ ඒ වගේ આવොත් තියෙන සංඛ්‍යා ගාන තියෙනවා දැන් මේක නම් 11යි 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදපුවාම 11 1යි 12යි 12 දෙකෙන් බෙදුවාම 6යි කියලා එනවනේ 6 වෙනි එක තමයි මැද එක හැම වෙලේම තියෙන සංඛ්‍යා ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවාම මැද එක කී වෙනි එකද කියලා එනවා 6 වෙනි එක ඒ අනුව මේකේ මධ්‍යස්ථය 6 වෙනි එක මොකද්ද මධ්‍යස්ථය 8යි මේකේ මධ්‍යස්ථය සමහර සවුන්ඩ් ඔන් කරගන්න බැරුව ඉන්නවා ඒ නිසා මේ දීලා තියෙන්නේ බලන්න කුඩාම එක 2 ඊළඟට 4 ඊළඟට 6 7 8 9 10 12 දැන් මැද දෙකක් තියෙනවා ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා මධ්‍යස්ථයේ ඉන්නේ 7යි 8යි එකතු කරලා දෙකෙන් බෙදන්න 15 දෙකෙන් බෙදන්න 15 දෙකෙන් බෙදුවාම 7.5යි කියලා විඳිනවා උත්තරේ වල තියෙනවා ගොඩක් අය කවුද බලමු ඉස්සරෝම හරියට වෙලා තියෙන්නේ ගොඩාක් අය වල තියෙනවා
පළවෙනි උත්තරේ 8යි ඊළඟ උත්තරේ 7.5 හරි බලමු තව මේකේ එක ප්‍රශ්නයක් දෙන්නම් දැන් මේව සංඛ්‍යා සමූහයක මධ්‍යස්ථය යනු මධ්‍යස්ථය යනු 11 වන අය ගණන නම් 11 වන අය ගණන නම් සංඛ්‍යා සමූහයේ මුළු සංඛ්‍යා ගණන කීයද? මුළු සංඛ්‍යා ගණන කීයද? දැන් කල්පනා කරලා උත්තරේ එවන්න බලන්න. මධ්‍යස්ථය කියන්නේ 11 වෙනි එකම. එහෙනම් ඔක්කොම සංඛ්‍යා කීයක් තියෙන්න ඕනද? ඔව් කොහමද මධ්‍යස්ථය? මධ්‍යස්ථය කියන්නේ 11 වෙනි එක නම්. 11 වෙනි එක නම් මේ පැත්තේ සංඛ්‍යා කීයක් තියෙන්න ඕනද? 10ක් තියෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට සංඛ්‍යා 10ක් තියෙන්න ඕනේ. එහෙනම් ඔක්කොම සංඛ්‍යා ඉන්න ඕනේ කීයක්? 21ක් එන්න ඕනේ. මේ තියෙන්නේ මධ්‍යස්ථය. ඒක 11 වෙනි එක නම් මේ පැත්තේ 10යි අර පැත්තේ 10යි මෙයයි ඔක්කොම ගත්තාම සංඛ්‍යා 21ක් එන්න ඕනේ. අන්න මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න අපිට දෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට මධ්‍යන්‍ය අපි මධ්‍යන්‍ය චුට්ටක් පරක් කරමු. මධ්‍යන්‍ය ටිකක් පරක් කරලා අවසාන මාතෘකාවට මධ්‍යන්‍ය යමු. අපි 8 වසරේ ඉගෙන ගත්තා වෘත්තපත්‍ර සටහනකින් දත්ත නිරූපණය කරන්න. හරි. නම් මාතෘකාව ලියන්න ගොඩක් එක දිගට අද දවසේ ඉගෙන ගන්න තියෙන නිසා ඉක්මනට ලියමු වෘත්තපත්‍ර සටහන. වෘත්තපත්‍ර සටහන. stem leaf diagram කියලා කියන්නේ. දැන් බලන්න අසමූහික සංඛ්‍යාත වර්ගයක දක්වන්න බැරි தත් වෙනවා මේ වගේ. අපි දුම් 50න් ලකුණු ප්‍රදානය කර ප්‍රශ්න පත්‍රයකට ළමයි පිරිසක් ගත්ත ලකුණු 23යි 37යි 48යි 17යි 12යි 24යි 32යි 32යි 20යි 43යි 48යි 32යි 19යි 8යි 32යි 49යි බලන්න ළමයි 15 දෙනා 50න් ලකුණු දුන්න ප්‍රශ්න පත්‍රයට ගත්ත ලකුණු තමයි මේ තියෙන්නේ. දැන් පුතේ අපි මෙන්න මේක වෘත්තපත්‍ර සටහනකින් දක්වනකොට අපි කරු පිළිවෙල මතක් කරගමු ඉක්මනට 8 ශ්‍රේණියේ පටන් ගන්න ඉලක්කම වෘත්තය විදිහට ගන්නේ. වෘත්තය ඊළඟට පත්‍රය. පත්‍රය අපි එකක් නෙමෙයි දෙකක් ගත්තා. ඒ හේතුව මතක ගන්නයි බලමු. කරගෙන යද්දී ආවේ. හරි. පටන් ගන්න ඉලක්කම හෝ ඉලක්කම් කාණ්ඩයේ වෘත්තය. උදාහරණයක් අපි ගත්තොත් මෙහෙම
312 323 337 ඒ වගේ ආවම මම වෘත්තයට ගන්න 31 32 33 වර්ග කර ගැනීමේ පහසුව තමයි සංඛ්‍යාව මොකද්ද කියලා තීරණය කරන්න තියෙන හේතුව. මේකම 3000 මේ වගේ තිබ්බනම් එහෙම වෘත්තයට 31 32 33 ගන්නවා පත්‍රයට 22 33 74 වගේ දාන්න වෙනවා. ඒ වගේ වරන් දෙන්නේ නැහැ. වැඩි වුණොත් ඉලක්කම් දෙකක් මේ වගේ ඉන්න එකක් තමයි අපිට දෙන්නේ. එතකොට වෘත්ත පත්‍ර සටහන. නම් මේකේ ඉලක්කම් සලකපුවාම බිඳුවෙන් පටන් ගන්න ඒවා එකෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පටන් ගන්න ඒවා විතරයි. right පත්‍රය එතකොට කොහොමද දෙන්නේ? පත්‍රය 23 2යි 3යි. අන්න වෘත්තය සහ පත්‍රය දෙකෙන් එකතුව තමයි සංඛ්‍යාව හැදෙන්නේ. 37 3යි 7යි 48 4යි 8යි 17 1යි 7යි 12 1යි 2යි 24 2යි 4යි 32 3යි 2යි 20 2යි බිංදුවයි 43 4යි 3යි 48 4යි 8යි 32 3යි 2යි 19 1යි 9යි 8 බිංදුවයි 8යි 32 3යි 2යි 49 4යි 9යි. දැන් බලන්න පත්‍රයේ සංඛ්‍යා විල තියෙන පිළිවෙල 7 2 9 ආරෝහණ පටිපාටින් නෙවෙයි තියෙන්නේ. එතකොට අපි මේවා ඊළඟට පත්‍රයේ තව පියවරක් ඉදිරියට යනවා. පිළිවෙලින් දා ගන්නවා. 8 ඊළඟට මොකක්ද දෙන්නේ? මෙතන එනම් පිළිවෙලින් දැම්මොත් 2 7 9 මෙතන පිළිවෙලින් දැම්මොත් 0 3 4 මෙතන පිළිවෙලින් දැම්මොත් 2 2 2 7 මෙතන පිළිවෙලින් දැම්මොත් 3 8 8 9 ඔන්න මේ දත්තවල දැන් අපිට ලේසියෙන් බලාගත්ත හැකි අඩුම සංඛ්‍යාව මොකක්ද මේක දත්ත දැන් පිළිවෙලින් කියන්න පුළුවන් 8 12 17 19 20 23 24 32 32 32 37 43 47 48 49 සංඛ්‍යා පිළිවෙලින් දැන් කියන්න පුළුවන්. එහෙනම් දැන් අපිට පුළුවන් මේකේ හොයන්න මෙන්න මේ කියන දේවල්. පළවෙනි එක තමයි පරාසය. පරාසය ගන්නේ කොහොමද? වැඩිම එකෙන් අඩුම එක අඩු කරලා. වැඩිම එක මේකේ ආවේ 49 අඩුම එක ආවේ 8. 49න් 8ක් අඩු නම් 41යි පරාසය. ඊළඟ දෙවෙනි එක හොයන්න පුළුවන් මාතය. වැඩිම වාර ගණනක් දීවිලා තියෙන එක හොයාගන්නත් ලේසියි. බලන්න මෙතන ගත්තාම 8 12 17 එහෙම තියෙන්නේ 32 තියෙනවා 1යි 2යි 3 පාරක් 32 32 32 ආයේ 48 48 දෙපාරක් තියෙනවා. එහෙනම් වැඩි වාර ගණනක් තියෙන සංඛ්‍යාව 32 මාතේ 32යි. ඊළඟ අපිට මැද එක හොයාගන්න පුළුවන් මධ්‍යස්ථය. මධ්‍යස්ථය හොයාගන්නේ කොහොමද? මැදට නාගයනේ ගන්නෙ. මැදට නාගය ගන්නෙ මෙහෙම. ඔක්කොම සංඛ්‍යා 15යිනේ. එහෙනම් දෙපැත්තට 7 7 ඇරියාම 8 වෙනි එකයි මැද එක. 15 භාගේ 7මාරනේ. එහෙනම් දෙපැත්තට 7 7 ඇරියාම 8 වෙනි එක. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 වෙනි එක මෙන්න. දෙක නෙමෙයි මොකද්ද සංඛ්‍යාව? 32. එහෙනම් මධ්‍යස්ථයේ ඉන්නේ 32යි. එහෙනම් වෘත්ත පත්‍ර සටහනේ ඔය ටික තමයි අපි ඉගෙන ගත්තේ අට ශ්‍රේණියේ. පරාසය ලියන්නයි මාතය ලියන්නයි මධ්‍යස්ථය ලියන්නයි. හොඳයි වෘත්ත පත්‍ර සටහන කියලා මේ ඔක්කොම ටික ලියා ගන්නකො. මතක් කරගන්න ඉතින් හරි ලියාන ඉවර ඇති දැන් වෘත්ත පත්‍ර සටහනේ මේ ටික තමයි කරන්න තියෙන්නේ ඉවරයි කියලා එකනේ දෙන්නෙක් දාලා තිබ්බ අනිත් අයත් ඉවරක් ගන්නෑ. හරි. එහෙනම්
හරි ඊළඟට මේ වගේම ලොකු විසිරීමක් තියෙනවා. උදාහරණයක් ළමයි සංඛ්‍යාවකේ ලකුණු ගත්තොත් එහෙම බිඳුවේ ඉඳලා 100ට විසිරෙන්න පුළුවන් නේ ගණිතයේ ලකුණු ගමු අපි. 47 32 75 28 17 තව එකක් 53 29 32 89 92 ඔයාලගේ ලකුණුත් මේ අතර ඇති 23 42 63 71 30 20ක්වත් ගන්න වෙනවා ළමයි 24 53 62 17 43 බලන්න මේ එක්තරා පන්තියක ළමයි 20 දෙනෙක් ගණිතයේ විෂයට ගත්ත ලකුණු සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත මේ තියෙනවා. දැන් මෙන්න මේ දත්ත උදව් කරගෙන සංඛ්‍යාත වගුවක් හදන්න බෑ. අසමූහික සංඛ්‍යාත වගුවක් හදන්න බෑ. එහෙම ගත්තොත් ලියන්න වෙනවා ලකුණු බිඳුවේ ඉඳලා 100ටම තියෙන්න පුළුවන්. බිඳුවේ ඉඳලා 100ටම ලියලා ප්‍රගණන දානකොට තේරුමක් නැහැ. තැනින් තැන එක ඉර දෙක වදී. වැඩි වුණොත් එක සංඛ්‍යාව දෙපාරක් තියෙනවා 14 විතරක් දෙකක් වදී. එතකොට ඒක තේරුම් ගන්න. එතකොට අපි කරන්නේ සංඛ්‍යා කාණ්ඩ කරගන්න. දැන් ඉස්කෝලේදී ඔයාලා කාණ්ඩ කරගන්නවා බිඳුවේ සිට 20 තෙක් 21 සිට 40 තෙක් 41 සිට 60 තෙක් 61 සිට 80 තෙක් 81 ඉඳලා 100ට. එතකොට 81 ඉඳලා 100ට ළමයිට අපි කියනවා විශිෂ්ටයි කියලා. ඊට පස්සේ 61 ඉඳලා 80ට ළමයිට කියනවා ඉතා හොඳයි කියලා. ඊළඟට 40 ඉඳලා 41 ඉඳලා 60ට ළමයිට හොඳයි. 21 ඉඳලා 40ට සාමාන්‍යයි. ඊට පස්සේ බිඳුවේ ඉඳලා 20ට ගත්තාම ඒ කට්ටිය දුර්වලයි. එහෙමනේ වර්ග කරන්නේ. දැන් ආන් එතකොට ආන් මේ වගේ කාණ්ඩයකට අපි කියනවා පන්ති ප්‍රාන්තරයක්. පන්ති ප්‍රාන්තරයක්. එතකොට දැන් අපි මෙන්න මේ සංඛ්‍යා ව්‍යාප්තියේ බලන්න පරාසය මොකද්ද තියෙන්නේ? පරාසය තියෙනවා වැඩිම මම දැක්කේ 92. අඩුම තියෙන්නේ කීයද? 17 නේ. 17 අඩු එකක් ලියවිලා නැහැනේ. ඒ අනුව පරාසය එනවා 2කින් 5ක් බෑ 12න් sorry 2කින් 7ක් බෑ 12න් 7ක් 5යි. එකක් ගත්ත නිසා 8න් එකක් 7යි. සංඛ්‍යා 75ක විසිරීමක් තියෙනවා. ඒතර මෙන්න මේ විසිරීම කාණ්ඩ කරගන්න ඕනේ. අපි කාණ්ඩ කීයකට දානවද කියලා ඉස්සෙල්ලා තීරණය කරමු. අපි හිතමු කාණ්ඩ 4කට නැත්නම් කාණ්ඩ 5කට කාණ්ඩ 6කට විතර දාමු. මේකේ මේ විසිරීමත් පොඩ්ඩක් වෙනස් කරලා ගන්න නේද? 90 කියලා ගන්න. 90. දැන් එතකොට එන්නේ බිඳුවෙන් 7ක් බෑ 10න් 7ක් 3යි 8න් එකක් 7යි 73යි. අපි අර කාණ්ඩයකට කියන්නේ පන්ති ප්‍රාන්තරනේ. පන්ති ප්‍රාන්තර ගණන. ප්‍රාන්තර ගණන. ගමු 5යි කියලා. පන්ති ප්‍රාන්තර 5කට දාන්න යන්නේ. එතකොට එක පන්ති ප්‍රාන්තරයක සංඛ්‍යා කීයක්ද කියලා තීරණය කරන්නේ මෙහෙම. එක පන්ති ප්‍රාන්තරයකට ගන්න පුළුවන් සංඛ්‍යා ගණනට අපි කියන්නේ පන්ති ප්‍රාන්තරයක අර කාණ්ඩයක ප්‍රාන්තරයක තරම කියලා කියන්නේ. උදේ තරම හොයාගන්නේ තියෙන සංඛ්‍යා පරාසය බෙදනවා අපි කාණ්ඩ ගණනින් 5. එතකොට උත්තරේ 7ට 5 අරක් 1යි ඉතිරි 2යි 23ට 5 අරක් 4යි 20යි ඉතුරු 3යි 30ට 5 අරක් 6යි 14යි සම 6යිනේ 14යි සම 14ට දශමයක් වැඩි වුණා. අනිවාර්යයෙන්ම වැඩි පැත්තට ගන්නේ සම්මතය එකයි. වැටීමේ නීතිය එහෙම නෙමෙයි. වැටීමට නම් 14යි තමයි 15යි. ඒ නීතිය නෙමෙයි. 14යි තමයි 1 ආවත් 2 ආවත් කීයාවත්
වැඩි පැත්තට ගන්න සංඛ්‍යා ඔක්කොම මේකට වැටෙන්න ඕන නිසා පන්ති ප්‍රාන්තරයකට සංඛ්‍යා 15ක් ගන්න. ඒකට කියනවා පන්ති ප්‍රාන්තරයක තරම. පන්ති ප්‍රාන්තර 10කට නම් එක පන්තියකට 8යි සංඛ්‍යාව වැටෙන්නේ. මේ විදිහට. දැන් වගුව හදනකොට මෙන්න මේක අපිට මේ වගුව හදන්න වෙන්නේ නැහැ ළමයි. විභාගවලදී වගුව හදලා දෙනවා. හැබැයි අපි හදන ක්‍රමේ දැනගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ හදන ක්‍රමෙත් එක්කම කියලා දෙන්නේ මෙහෙම. පළවෙනි එකේ නම් පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තර. right. ඒක තීරණය කරන්නේ මේ අඩුම අගය කීයද? 17. 17 ඉඳලා සංඛ්‍යා 15ක් ගත්තොත් නම් 17යි 15යි 32ක් එනවා. 17යි 15යි 32යි. 17ත් ඔයගොල්ලන්ට අහු වෙන නිසා අපි ගන්නේ 31ට එනවා. දැන් බලන්න ඕකට සංඛ්‍යා ඔක්කොම 15ක් නැද්ද කියලා? 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 අන්න 15 හරි. එහෙනම් මේ පන්ති ප්‍රාන්තරයක තරම 15යි. 14 15ක් එකතු කරලා එකක් අඩුවෙන් ගන්න. එකක් අඩුවෙන් ගන්න හේතුව තමයි මේ ගොඩේ 17ක් තියෙන නිසා. ඊළඟ එක පටන් ගන්න 31. 31කට 15ක් විතර 46යි. හැබැයි ගන්න වෙන්නේ 45ට. ඊළඟ පටන් ගන්න 46යි. 46 15යි 61යි ගන්න වෙන්නේ 60ට. ඊළඟට 61න් 61යි 15යි 76යි ගන්න වෙන්නේ 75ට. ඊළඟට 76න් පටන් ගන්නවා 76යි 15යි 91යි 90න් ඉවර වෙනවා. ආම් බලන්න ගානටම 90 අන්තිම ප්‍රාන්තරයට අහු වෙනවා. එහෙම වෙන්න තමයි මේ වැඩි පැත්තට ගන්න. මෙතෙන්ට අර ඉස්සල්ලා වගේ ප්‍රජනන ලකුණ. මෙතෙන්ට ඉස්සල්ලා වගේම සංඛ්‍යාතය සංඛ්‍යා කීයද කියලා. සංඛ්‍යාතය x කියලා දාන්න. දැන් අර විදියට මේ වගුවාට හදන්න පුළුවන්. කොහොමද හදන්නේ? 47 මොන කොටටද වැටෙන්නේ? 46ත් 60ත් අතරට. 32 31ත් 45ත් අතරට. ඔයාලටම හදන්න දෙන්නම් මම. මෙන්න මේ විදියට කාණ්ඩ විදියට අරගෙන හදන සංඛ්‍යාත වගුවට අපි කියන්නේ සමූහනේ තියෙන්නේ. සමූහිත සංඛ්‍යාත වගුව කියලා. සමූහිත සංඛ්‍යාත වගුව. සංඛ්‍යාත වගුව. right. මේ සමූහිත සංඛ්‍යාත වගුවක් හදලා මාත පන්තිය මධ්‍යස්ථ පන්තිය හොයාගන්න කියලා දීලා මධ්‍යන්නේ කරන්නත් තියෙනවා. අර විද්‍යාලේ විභාගය ලියන ළමයිට අනිද්දා විභාගෙ තියෙන නිසා මේ පාඩම ඉක්මනට ඉවර කරන්න මේකෙන් නගදී අවුරුදු වල පේපර් වලට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේක කරලා ඉවර කරන්න ඕනේ. ඒ හින්දා තමා ටිකක් ඉක්මනට මේ කරන්නේ. හොඳයි. එහෙනම් ලියා ගන්න සමූහිත සංඛ්‍යාත වගුව. සමූහිත සංඛ්‍යාත වගුව. සමූහිත සංඛ්‍යාත වගුව. මේ දත්ත විස්ස මම කියන්නම් මගේ එක්ක ලියා ගන්න. නැත්තම් ලියා ගන්න අමාරු වෙනවා වලට මේකේ බලලා මොන මම කියන්න පටන් ගන්නවා 47 32 75 28 17 53 29 32 89 90 23 42 63 71 30 24 53 62 17 43 හොඳයි සංඛ්‍යා ටික ලියලා ඉවර නම් පරාසය හොයන්න පන්ති ප්‍රාන්තරයක තරම පන්ති ප්‍රාන්තර ගණන තීරණය කරන්න ඒ අනුව පන්ති ප්‍රාන්තරයක තරම හොයා ගන්න
ඊට පස්සේ වගුව පිළියෙල කරන්න. ඔව් මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා මම කියද්දි. බලන්න මෙතන 32යි 32න් මේක පටන් ගන්න ඕන 32යි 15යි. ඔව් ඒකට පොඩි වෙනසක් වෙනවානේ. 47යි එහෙනම් මෙතන 46යි. 47 ඉඳලා 15. 62යි නම් 61 ඉවර වෙනවා. 62 ඉඳලා 15. 76න් ඉවර වෙනවා. 77 ඉඳලා 15. 77යි 15 92යි 91න් ඉවර වෙනවා. මැදදී මෙතන මේක ඉවර එකකින් නෙමෙයි ටිකක් වැඩි එකකින් මෙතන පටන් ගන්න ඕන එක වැරදීමකින් 31ම ලියවිලා තියෙනවා. ඒක එක්කෙනෙක් දැකලා ඉවලා තියෙනවා. අන්න හොඳ ළමයි. බලමු එහෙනම් කරලා මේ විදිහට 75 62ත් 76ත් 28 මේ ගොඩට 17 ඒ ගොඩටම 53 මේ ගොඩට 29 මේ ගොඩට 32 මේ ගොඩ 89 90 23 පළවෙනි ගොඩ 42 63 71 30 24 53 62 17 43 බලන්න මෙතන 7යි මෙතන 4යි 3යි 4යි 2යි එකතුව 20 එනවද බලන්න 11යි 18යි 2යි 20 එනවා. දැන් මෙන්න මේ ක්‍රමයෙන් තමයි සමූහික සංඛ්‍යාත වර්ගය පිළියෙල කරන්නේ. මේක පිළියෙල කරාට පස්සේ පේනවා 17 සිට 20 තෙක් සංඛ්‍යා තියෙනවා 7ක්ම වැඩිම සංඛ්‍යා තියෙන්නේ ඒ පන්ති ප්‍රාන්තය. ඒකට අපි කියනවා මොකද්ද? මාත පන්තිය කියලා. වැඩිම සංඛ්‍යා තියෙන්නේ මොන පන්ති ප්‍රාන්තරයේද? 17 සිට 31 තෙක්. ඒක මාත පන්ති. ඊළඟ මැද සංඛ්‍යාව වැටෙන පන්ති ප්‍රාන්තරයට අපි කියනවා මධ්‍යස්ථ පන්තිය කියලා. මධ්‍යස්ථ පන්තිය. බලන්න මේකේ නම් සංඛ්‍යා 20ක් තියෙන්නේ. ඒතකොට මැද එක දෙපැත්තට 10 10 හරියොත් මැද එක ගන්න බෑ. එහෙනම් දෙපැත්තට 9 9 ඇරලා 10 වෙනි එකයි 11 වෙනි එකයි තමයි මැද එක කියලා ගන්න වෙන්නේ. ඒතකොට 10 වෙනි එකයි 11 වෙනි එකයි මොන කොටටද වැටෙන්නේ කියලායි බලන්න ඕනේ. බලන්න මේ පළවෙනි 7 මෙතන තියෙනවා. පළවෙනි 7 මේ කොටේ ඉන්නේ. එතනින් පස්සේ 4ක් කියන්නේ 11 වෙනි එකට එනකම්ම 7න් පස්සේ 8 9 10 11 මේ කොටට වැටෙනවා. එහෙනම් 10ත් මේ කොටේ නම් 11ත් මේ කොටේ නම් මේ දෙක අතර මැදාගයත් මේ කොටේ වෙන්න ඕනේ. ඒ අනුව මධ්‍යස්ථ පන්තිය වෙන්න ඕනේ 32 ඉඳන් 46.
මේ කාරණා දෙක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. වගුව පිළියෙල කිරීම සහ මාත පන්තියයි මධ්‍යස්ථ පන්තියයි ඔය දෙක ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් ලියා ගන්න මේ විදිහට මාත පන්තිය. මාත පන්තිය. මාත පන්තිය. ලියන්න පොඩි සටහනක් ලියා ගන්න. සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක වැඩිම සංඛ්‍යා ගණනක් ඇතුළත් පන්ති ප්‍රාන්තරය වැඩිම සංඛ්‍යා ගණනක් ඇතුළත් පන්ති ප්‍රාන්තරය වැඩිම සංඛ්‍යා ගණනක් ඇතුළත් පන්ති ප්‍රාන්තරය මාත පන්තිය ලෙස හැඳින්වේ. මාත පන්තිය ලෙස හැඳින්වේ. මාත පන්තිය ලෙස හැඳින්වේ. උදාහරණ ඉහත සංඛ්‍යාත වගුවේ මාත පන්තිය ඉහත සංඛ්‍යාත වගුවේ මාත පන්තිය සමාන ලකුණ ඉහත සංඛ්‍යාත වගුවේ මාත පන්තිය සමාන ලකුණ මොකක්ද ආවේ 17 වේ 17 වේ ඊළඟ මධ්‍යස්ථ පන්තිය කියලා ලියන්න මාතෘකාව මධ්‍යස්ථ පන්තිය මධ්‍යස්ථ පන්තිය පොඩි සටහනක් ලියන්න සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක මැදින් පිහිටි අය ගණන මැදින් පිහිටි අය ගණන මැදින් පිහිටි අය ගණන ඇතුළත් පන්ති ප්‍රාන්තරය ඇතුළත් පන්ති ප්‍රාන්තරය මධ්‍යස්ථ පන්තිය වේ මධ්‍යස්ථ පන්තිය වේ ඇතුළත් පන්ති ප්‍රාන්තරය මධ්‍යස්ථ පන්තිය වේ උදාහරණ ඉහත සංඛ්‍යාත වගුවේ මධ්‍යස්ථ පන්තිය ඉහත සංඛ්‍යාත වගුවේ මධ්‍යස්ථ පන්තිය සංඛ්‍යාත වගුවේ මධ්‍යස්ථ පන්තිය 32 ඉරක් 46 වේ 32 ඉරක් 46 වේ 32 ඉරක් 46 වේ 32 ඉරක් 46 වේ right මාත පන්තිය මධ්‍යස්ථ පන්තිය ගැන කතා කරා මේ ඇති තව අපිට එක මාතෘකාවක් සම්පූර්ණයෙන්ම තියෙනවා මේක ටිකක් ගණන් හදන්නත් තියෙන එකක්
අවසානයේට අපි ඉගෙන ගමු මධ්‍යන්‍ය. ඒකත් 8 ශ්‍රේණි ඉගෙන ගත්තා. මධ්‍යන්‍ය. මධ්‍යන්‍යයට අපි කියන්නේ මීන් කියලා. ඉතින් බලන්න මේ වගේ 12 17 13 23 15 කියලා හිතමු. මේ සංඛ්‍යා පහක් තියෙනවා. මේ සංඛ්‍යා පහේ මධ්‍යන්‍ය කියලා අපි ඉගෙන ගත්තේ සංඛ්‍යා පහේම එකතුව 12 එකතු කිරීම 17 එකතු කිරීම 13 එකතු කිරීම 23 එකතු කිරීම 15 බෙදන්න ඕනේ පහේ. එකතුව ගමු අපි 17යි 13යි එකතු කරගත්තොත් එතන 30යි. 30යි 12යි 42යි. 42යි 23යි 65යි. 65යි 5යි 70යි 10යි 80යි. මෙතන එකතු වෙන්නේ 80. එහෙම නැත්නම් මෙහෙම ඉතින් 5යි 3 8යි 8යි 3 11යි 18යි 2යි 20න් විතර දෙකක් ඉතුරුයි 3යි 2යි 5යි 6යි 7යි 8යි 80ක් එන්නේ. දැන් 80 පහෙන් බෙදා ගන්න පුළුවන් අපිට මනෝමය දීලා බෙදන්න පුළුවන් ඕන නම් 8 5 1යි 5 4ක් 1 5යි ඉතුරු 3යි තියෙන 5 4ක් 6යි 5 4ක් 6යි 30යි ඉතිරි නෑ. එහෙනම් 80 පහෙන් බෙදුවොත් උත්තරේ 16. එහෙනම් මේ විදිහට සංඛ්‍යා සමූහයක එකතුව සංඛ්‍යා ගාණින් බෙදුවාම ලැබෙන උත්තරේ තමයි මධ්‍යන්‍ය. ඔයාලගේ 20 12 ලකුණු වල සාමාන්‍ය කියන්නේ මේකමයි. 20 12 ලකුණු එකතුව 12න් බෙදලා එන උත්තරේ. හොඳයි ලියා ගන්න මාතෘකාව මධ්‍යන්‍ය කියමු. සටහනක් ලියා ගන්න සංඛ්‍යා සමූහයක එකතුව සංඛ්‍යා සමූහයක එකතුව සංඛ්‍යා සමූහයක එකතුව සංඛ්‍යා ගණනින් බෙදීමෙන් සංඛ්‍යා සමූහයක එකතුව සංඛ්‍යා ගණනින් බෙදීමෙන් මධ්‍යන්‍ය ලැබේ. සංඛ්‍යා සමූහයක එකතුව සංඛ්‍යා ගණනින් බෙදීමෙන් මධ්‍යන්‍ය ලැබේ. ලියන්න පහක් දැක්වෙන සංඛ්‍යා සමූහවල පළවෙනි එක විදිහට පළවෙනි ගාන ලියන්න පහක් දැක්වෙන සංඛ්‍යා සමූහවල මධ්‍යන්‍ය සොයන්න මධ්‍යන්‍ය සොයන්න හරි කීයදා උත්තරේ මධ්‍යන්‍ය සමානයි 18යි 30යි 27යි 41යි 44යි 46යි 9යි 55 55 බෙදීම 8 එහෙම දාන්න කීයද උත්තරය ආවේ 55 8ෙන් බෙදන්න 8 වරක් 6යි 48යි ඉතිරි 7යි
තිප්පතිත 70ට 8 වරක් 8යි 64යි ඉතිරි 6යි 68 වරක් 7යි 8 වරක් 7 56යි ඉතිරි 4යි 40ට 8 වරක් 5යි. උත්තරේ එන්න ඕනේ 6.8යි 7යි 5යි. බලන්න උත්තරේ හරිද කියලා. හරිද? දැන් පුතේ මේ බලන්න මෙතන මධ්‍යන්නේ 16 සංඛ්‍යා 5යි. එහෙනම් මධ්‍යන්නේ 5න් ගුණ කරොත් 5 හරක් 6 30.3ක් ඉතුරුයි 5 හරක් 5 3 8යි. සංඛ්‍යා සමූහය එකතු වෙනවා. මෙන්න මේක සම්බන්ධ කරගෙන අපිට ගැටලුවක් දෙන්න පුළුවන් අර විද්‍යාල විභාගෙට උනත්. ලියන්න බලන්න මේ වගේ ගානක් මේක. ළමයින් 5 දෙනෙකුගේ මධ්‍යන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40ක මෙම පිරිසට ස්කන්ධය කිලෝග්‍රෑම් 70ක ළමයෙකු එකතුව හොත් දැන් ළමයින් සියලු දෙනාගේම මධ්‍යන්නේ ස්කන්ධය සොයන්න. හොඳයි කරන්න බලන්න කීය දෙද කියලා බලමු. එක උත්තරයක් ආවා ඒක වැරදි උත්තරයක් හදන්න බලන්න. පන්සිල් උත්තරයක් කියලා තියෙනවා ඒක නම් හරි. මේ සමහරුන්ට උත්තර ඇවිල්ලා තියෙනවා ළමයි නෙමෙයි අලින්ගේ උත්තර ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය අලියෙක් තමයි කිලෝ 1000ක් විතර ඉන්නේ. උත්තරේ කිලෝග්‍රෑම් 50ට අඩු උත්තරයක් එන්නේ. කිලෝග්‍රෑම් 40ට වැඩි උත්තරයක් එන්නේ. හරි බලමු. එක උත්තරේ වල තියෙනවා. හරි බලමු මෙහෙම. මේ ළමයින් 5 දෙනෙක්ගේ මධ්‍යන්නේ ස්කන්ධය 40යි. එනම් පුතේ 5 දෙනාගේම ස්කන්ධය එකතුව ගන්න පුළුවන් 45න් ගුණ කරලා. ළමයි 5 දෙනාගේ ස්කන්ධය කියන සංඛ්‍යා පහ 5න් බෙදුවාම තමයි 40. දැන් 5 දෙනාගේම ස්කන්ධය එකතුව ගන්න 45න් ගුණ කරනවා. මේකට අලුතෙන් එකතු වෙච්ච ළමයාත් එකතු කරාම ඔතන තියෙනවා 6 දෙනාගේම ස්කන්ධය.
හය දෙනාගේම ස්කන්ධ එකතුව 6න් බෙදුවාම තමයි මධ්‍යන්නේ. right 45න් ගුණ කරොත් 200යි. 70ක් එකතු කරන්න ඕනේ. මේ 5 දෙනාගේ ස්කන්ධය 200යි. මධ්‍යන්නේ ස්කන්ධ කියන සංඛ්‍යා පහේ එකතුව 5න් බෙදුවාම 40 නම් එකතුව ගන්න 45න් ගුණ කරන්න. 270යි. බෙදන්න ඕන කීයද? 6න්. 27ට 6 වරක් 4යි 6 වරක් 4 24 ඉතුරු 3යි 30ට 6 වරක් 5යි. පන්සිල් තමයි හරියට උත්තරේ වෙලා තිබ්බේ ඉස්සරෝම. සමහර අයට ඇවිල්ලා තිබ්බා ළමයි මේ උත්තරේ හිටින්නේ. කිලෝග්‍රෑම් 2800ක් කියන්නේ අලි 3 දෙනෙක්ගේ විතර ස්කන්ධය. අලි ළමයි 3 දෙනෙක් ඉඳලා තියෙනවා. හරි. 5 දෙනාගේම මධ්‍යස්ථ ස්කන්ධේ 5 ගුණ කරාම 5 දෙනාගේම ස්කන්ධ එකතු වෙනවා. අර දෙක එකතු වෙච්චාම ඒකට එකතු කරනවා. ඒ කරලා 6න් බෙදනවා. ඇහෙන්නේ නැහැ සර්. සර් ඇහුන්නේ නැහැ ආයෙත් කියන්නකෝ. සයි ස්ක්‍රීන් එක හිර වෙලා පේන්නේ. ඇහෙන්නේ නැහැ සර්. සර් ඇහෙන්නේ නැතෝ. සර් ඉන්නවද? ඇහිලා මේ. එන්නේ නැස සර් ඇහෙන්නේ නෑනේ. දැන් මොකද ඇහෙනවද? ඔව්. දැන් ඇහෙනවා සර්. දැන් ඇහෙනවා ඇහෙනවද? සර්. ඇහෙනවද? ඔව් සර්. ඇහෙනවද? ඔව් සර්. ඔව් සර් ඇහෙනවා. මේක ගලවන්න එපා මට ඇහෙන්නේ. මම අන්මියුට් කරා. කතා කරන්න ඇහෙනවද? හරි ආපහු වල ඉතල කාණ බලාගන්න මේක තියෙන්නේ. හරි. එතකොට ලියන්න මෙහෙම ආපහු සිසුල් සර් ස්ක්‍රීන් එක හිර වෙලා. නෑ. මොකද්ද කිව්වේ?
ශිෂ්‍යයෙක්ගේ විෂයන් 8ක මධ්‍යයන ලකුණු ගණන 70කි. ඉතිරි විෂයන් 4හි මධ්‍යයන ලකුණු ගණන 50කි. ස්ක්‍රීන් එක හිර වෙලා සයි 60කි. ස්ක්‍රීන් ඉතිරි විෂයන් 4හි මධ්‍යයන ලකුණු ගණන 60කි. දැන් ඉතිරිය කියනවා අයිත් මියුට් කරන්න බැරි හරිද? 60කි. එම සිසුවාගේ විෂයන් 12හි මධ්‍යයන ලකුණු ගණන සොයන්න. විෂයන් 12හි මධ්‍යයන ලකුණු ගණන සොයන්න. බලන්න විෂයන් 8ක මධ්‍යයන ලකුණු ගාන 70යිලු. ඉතිරි විෂයන් 4 මධ්‍යයන ලකුණු ගාන 60යිලු. 12ෙම මධ්‍යයන ලකුණු ගාන අහන්න. කොහොමද හොයාගන්නේ? 8ක මධ්‍යයන ලකුණු 70 නම් විෂයන් 8ෙම ලකුණු වල එකතුව ගන්න 78ෙන් ගුණ කරන්න. ඉතිරි විෂයන් වල 4 ලකුණු මධ්‍යයන ලකුණු 60 නම් 64ෙන් ගුණ කරන්න. මේ දෙක එකතු කරපුවාම විෂයන් 12ෙම ලකුණු වෙනවා. එන උත්තරේ 12න් බෙදන්න උත්තරේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට දාන්න. සවුන්ඩ් නැහැ කියලා මම දැන් බලන්න. නෑ නේ. සවුන්ඩ් නැහැ. මේක ඉස්සරහ හරි පුතේ. විෂයන් 8 ලකුණු වල මධ්‍යයන 70 නම් ඒක 8ෙන් ගුණ කරපුවාම එකතු වෙනවා. 64න් ගුණ කරපුවාම එකතු වෙනවා. ඒක 12න් බෙදන්න ඕනේ. 4ක් අර 56යි 560යි. 6වරක් 4 24යි 240යි. බෙදන්න ඕනේ 12න්. එකතු වුණාම උත්තරේ එනවා 10.1ක් එකතු 800යි. 800 12න් බෙදන්න තියෙන්නේ. උත්තරේ පූර්ණ සංඛ්‍යාවට දාන්න මධ්‍යයන ලකුණු ආලගේ විෂයන්ගේ 12 ලකුණු වල සාමාන්‍යයෙන් දශම උත්තරනේ. බලන්න 12 සරක් 672යි ඉතිරි 8යි 80 12 සරක් 6යි 72යි ඉතිරි 8යි එන 66.6යි 7යි කියලා දශම ස්ථාන දෙකකින් දානවා නම් 66.6යි 6යි 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 දිගටම ඉන්නේ නේද? ඔව් එහෙනම් 66.6යි 7 වගේ තමයි ඔයාලා ලකුණු පොතක දාන්නේ. ආසන්න දශම ස්ථාන දෙකකට. හොඳයි මධ්‍යයෙන් ඒ කතා කරා ඇති ඊළඟට ලියන්න මාතෘකාව අසමූහිත සංඛ්‍යාත වගුවක මධ්‍යයන්නේ සෙවීම. අසමූහිත සංඛ්‍යාත වගුවක මධ්‍යයන්නේ සෙවීම. right. The අසමූහිත සංඛ්‍යාත වගුව අර ප්‍රගණන ලකුණ තීරය අයින් කරලා ආය ගණන තිබ්බ සංඛ්‍යාව ප්‍රගණන ලකුණ මැද තීරය අයින් කරලා පහළ අතර තියන්නේ. බෙදන තිබ්බ වාර ගන්න සංඛ්‍යාතය. f කියලා දාන්න. එතකොට මේ විදිහට එන්නේ.
13යි 25යි 40යි 50යි 62යි. අඩු කරලා හොඳයි සංඛ්‍යා ගාන අඩු කරා සංඛ්‍යා 50ක් එන්න බලන්න මේ යට තීර එකතුව 40ව 4යි 50ව 6යි 60ව 10යි 70ව මේ අය ගන්න කියලා තියෙන සංඛ්‍යාව සංඛ්‍යාත කියන්නේ වාර ගන්න. වැඩිම වාර ගන්නක් තිබිලා තියෙන කීයද? 70. එහෙනම් මේ සංඛ්‍යාත වගුවේ මාතේ කීයද? 70යි. මේකේ මාතය 70යි. මේ සංඛ්‍යාත වගුවේ මාතය 70යි. මධ්‍යස්ථය මැද එක මොකක්ද කියලා හොයාගන්න ඕනේ. ඔක්කොම සංඛ්‍යා 50ක් නේ තියෙන්නේ. එහෙනම් මැද එක වෙන්න ඕන කී වෙනි එකද? 25යි 26යි. බලමු එකම සංඛ්‍යාව වෙන්නේ මේ 4යි 6යි 10යි 10යි 20යි. එහෙනම් ඔක්කොම මේ බලන්නකො 40 ඒවා 4යිනේ තියෙන්නේ. එතන ඉඳලා 6ක් කියන්නේ 10 වෙනි එකට ඊට පස්සේ 50 ඒවානේ. එතන ඉඳලා 10ක් කියන්නේ 20 වෙනි එකට එනකන් තියෙන 60 ඒවානේ. එහෙනම් මේකේ එතන ඉඳලා 12ක් කියන්නේ 32 වෙනි එකට එනකන් තියෙන 70 ඒවා. ඒ අනුව පුතේ මේකේ සංඛ්‍යා 50ක් තියෙන්නේ. මැද එක කියන්නේ එතකොට අපි දන්නවා 25 වෙනි එකයි 26 වෙනි එකයි කියලා. ඒක වෙන්න ඕනේ අනිවාර්යෙන් 70. මේ මධ්‍යස්ථය හොයාගන්න තමයි අමාරු. මොකද මෙන්න මේ විදිහට ඉලක්කම් දාගෙන තමයි මධ්‍යස්ථය හොයාගන්න ලේසි. 4යි එතන ඉඳලා 6ක් 10යි. එතන ඉඳලා 10ක් 20යි. එතන ඉඳලා 12ක් 32යි. නම් 20න් පස්සේ 32 වෙනි එකට එනකම්ම 70 වෙනවා. එහෙනම් 25 26 ඔක්කොම 70 වෙනවා. නම් මධ්‍යස්ථය 70යි. දැන් මධ්‍යන්නේ හොයන්නේ මේමයි. ඔයාලටම කරන්න දෙන්නම්. පේලියක් දෙකක් කියලා දීලා අය ගණන වාර ගණන එකතුව ගන්න පුළුවන් ඒ තීරය උදව් කරගෙන. මෙතන ආය ගන්න. x මෙතන සංඛ්‍යාතය. f මෙතන පුතේ fx තීරය. අරන් ආය ගන්න 40 ඒවා 50 ඒවා 60 ඒවා 70 ඒවා 80 90 100 right වාර ගණන 4යි 6යි 10යි 12යි 8යි 6යි 4යි. කොහොමද 40ව 4ක් තිබිලානේ. 40ව 4ක්ම වෙනවා 160ක්. 4ක් බිංදුව බිංදුවයි 4 වරක් 4 16යි. 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 5 30යි. 50ව 6ක් 300යි. ඒ විදිහට මේ තීරය එකතුව ගන්නවා. මේ තීරය සම්පූර්ණ කරලා එකතුවට ගණිතය දානවා සංකේතයක් මෙන්න මේ සංකේතය. ඒක ග්‍රීක හෝඩිය අකුරක් ඒකට කියන්නේ සිග්මා. fx තීරය එකතුව නම් අපි දාන්නේ සිග්මා fx කියලා. මේ තීරය එකතුව ගන්නේ සිග්මා f කියලා. සංඛ්‍යා ගානයක තියෙනවා සංඛ්‍යාවල එකතුව මේක එනවා. එහෙනම් මධ්‍යන්නේ කියන්නේ සිග්මා fx තීරය එකතුව සිග්මා f ගෙන් බෙදනවා. මධ්‍යන්නේ ලැබෙනවා. හොඳයි. එහෙනම් අසමූහික සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ සෙවීම කියලා මාතෘකාව දුන්නේ මේ වගුව ඇඳගන්න මාතේ මධ්‍යස්ථයත් ලියන්න ඉතුරු ටික සම්පූර්ණ කරලා මධ්‍යන්නේ හොයන්නකො.
හොඳයි බලමු අපි 610යි 6010යි 600යි 12 කට 84යි 840යි 8 වරක් 8 64යි 640යි 6 වරක් 9 54යි 540යි 4 වරක් 100 400යි එකතුව මේ පේරිය එකතුව බිඳුවයි 6 4යි 18යි 18න් 8යි එකක් ඉතුරුයි 1 1යි 2යි 3යි 5යි 5යි 6යි 11යි 8යි 19යි 6යි 25යි 30යි 34යි 3480යි මේ තීර එකතුව 50යි හරි දැන් ඇතරම් මධ්‍යන්නේ කියන්නේ sorry මධ්‍යන්නේ කියන්නේ සිග්මා fx 3480 බෙදන්න ඕනේ සිග්මා f එකෙන් 50 බිඳුවට බිඳුවරක් කැපෙනවා දැන් කපලා උත්තරේ ගන්න බලන්න 1480 හරිනේ පහෙන් බෙදන්න තියෙන්නේ මනෝමයෙන් බෙදමු වෙලා ගිහිල්ලා තියෙන නිසා තුනට නෑ 34ට 5 සරක් 6යි 30යි ඉතුරු 4යි 48ට 5 සරක් 9යි 45 ඉතුරු 3යි 30ට 6යි 69 සම 6යි මධ්‍යන්නේ බලන්න මධ්‍යන්නේ ඒවලා තියනවද කියලා ඔව් 69 සම 6 ඒවලා තියෙනවා